පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදාගන්න කල්පනා කළේ දානය පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වලා දේශනා කොට වදාළ උතුම් ජාතක කතාවක් ඇසුරු කරගෙන ධර්ම දේශනාව සිදු කරන්න. දානය මේ ලෝකෙ කොයි තරම් උසස්ද? සසර සැරිසරණ සත්වයාට දානයේ අවශ්‍යතාවය කොපමණද කියන කාරණාව මනාව පැහැදිලි කරනවා මේ ජාතක කතාවේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්න කාලේ මේ දේශනාව සිදු කරන්න මුල් උනේ මොනවාගේ කාරණාවක්ද කියන කාරණාව සිහිපත් කළොත් එක තරුණ ගෘහපති පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ඇතුළුව මහරහතන් වහන්සේලා 500කට ආරාධනාවක් කළා. ස්වාමීනී මට අනුකම්පා කරලා අහවල් දවසේ මගේ දානය බාරගණ්ඩ වඩින්ඩ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාවට අනුව නියමිත දවසේ ඒ තරුණ පුත්‍රයාගේ ගෙදරට වැඩම කළා. නිවස ඉදිරිපිට විශේෂ මණ්ඩප හදලා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දම් පූජා කළා. පින්කම අවසානයේ අර තරුණය නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද ඉඳලා දවස් 7ක් එක දිගටම මගෙන් දානි පිළිගන්න බැරිද කියලා. ඒකටත් බුදුරජාණන් වහන්සේ කැමැත්ත දුන්නා. ඔවුන් සංසාරේ කොයි තරම් පින් කරලා තියෙන්නේ නැද්ද? එක දිගට දවස් 7ක් බුදුරජාණන් වහන්සේට දන් දෙන්නේ. ධම්ම දායාද ආදී සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා පින්නතුනි භාග්‍යතුන් වහන්සේට දාන වේලක් පූජා කරන එක කොයි තරම් අමාරුද කියලා. බුදුරජාණන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අවට සමහරලාට යොදුන් ගණන් ප්‍රදේශවල කරත්ත 100,000 ගණන් නතර කරලා තියෙනවා කියලා කියන්නේ. මොකක් සඳහාද? දන් දෙන්න බඩු අරගෙන ආපු කරත්ත. මේ සිටු මැති ඇමතිවරු තවත් නොයෙක් රජවරු ආදිය මේ බඩු බාහිර ආදිය රතවල පටවගෙන බලාගෙන ඉන්නේ තමන්ට දානයක් දෙන්න අවස්ථාවක් එනකන්. ඒ සමහර අය මාස ගණන් බලාගෙන ඉන්නවා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ කොහේ හරි වඩිනවනම් මේ රත ටිකත් පිටිපස්සෙන් යනවා. අපි මේ දේවල් වැඩි කතා කරන්නේ නැහනේ. භික්ෂු මහා සංඝරත්නයත් එක්ක භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා කියහම ඊට පිටිපස්සෙන් මේ රත පේලියත් එනවා. බුදුරජාණන් වහන්සේ කොතනද නතර වෙන්නේ? එතනදි දන් හදලා පූජා කරන්න හිතාගෙන යන්නේ. ඉතින් එහෙම ගියත් පින්නතුනි සමහර වෙලාවට අවස්ථාවක් නැහැ. ඒ තරම්ම දන් දෙන්න අය ඉන්නවා. එක බ්‍රාහ්මණයෙක් සෑහෙන කාලයක් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න බලාගෙන හිටියා. අවස්ථාව ආවේ නැහැ. ඊට පස්සේ තීරණය කළා දැනට ලැබෙමින් තියෙන දාන වේලට අඩුපාඩු දේවල් ඇති. මං ඒක හොයලා බලලා එහෙමවත් දෙනවා කියලා. දවස් ගාණක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දන් වළඳලා ගියාට පස්සේ අර ඉතුරු ඉඳුල් ආහාර දාන භාජනයේ මොහු අවුස්ස බලනවා. මේ සිටුවරයා මොනවද මේ ඉඳුල් භාජනයේ අවුස්ස හොයන්නේ? මේ දිනවල
ලැබුණේ නැති ආහාර වර්ගයක් තියෙනවද කියලා බලන්න. ආන් එහෙම කරගෙන යනකොට ඔහුට වැටහිච්ච දෙයක් තමයි කැඳ ලැබෙන්නේ බොහෝම අඩුවෙන් වාගේ. එනිසා මං කැඳදානයක් දෙන්න ඕන කියලා හිතුවා. අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට ඒ ගැන මතක් කළා. බුදුරජාණන් වහන්සේගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා කීවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගෙන් ඒ කාරණාව ඇහුවට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ කැඳ දානයක් පූජා කරන්න අනුමත කළා. එදා ඉඳලා අද දක්වාම අපි කැඳ වර්ග පූජ කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ කැඳ දානයෙන් ලැබෙන ආනිසංස 10ක් දේශනා කළා. පිළිතුරේ සාකච්ඡා කරන්න හැදුවේ සිටු මැති ඇමතිවරු පවා දන් වේලක් පූජා කරගන්න මාස ගණන් පිටිපස්සෙන් ඇවිදිනවා නම් එකම පුද්ගලයෙකුට එක දිගටම දින 7ක් බුදුරජාණන් වහන්සේ අනුග්‍රහ කරනවා කියලා කියන්නේ ඔහු සංසාරේ කොයි තරම් පින් කරන්න ඇද්ද? ඉතින් මේ තරුණ පුතාගේ ආරාධනාව බාරගත්තා. දවස් 7ක්ම ඒ නිවසින් භාග්‍යතුන් වහන්සේ දන් වැළඳුවා. දන් වළඳලා අවසාන දවසේ ධර්මදේශනාව කරන වෙලාවේ මේ දානය ගැන භාග්‍යතුන් වහන්සේ බොහෝසේ ප්‍රශංසා කළා. සිටු පුත්‍රයා දුන්න දානය ගැනම නෙමේ දානය මේ ලෝකේ කොච්චරම් වටිනවද කියලා. ආන්ගේ ප්‍රශංසාවෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, පෙර පණ්ඩිතයෝ ඇඟ මස් පවා දන් දුන්න කියලා. ඒ තරම්ම දානේ වටිනවා. ඇඟ මස් පවා දන් දීලා තියෙනවා කියලා. මේ කාරණාව සඳහන් කරාම භික්ෂුන් වහන්සේලා ආරාධනාවක් කළා, ස්වාමීනි, ඒ ඇඟ මස් දන් දීපු කාලේ කොහොමද කියලා දේශනා කරන්න කියලා. ආන්ගේ ඉල්ලීමට අනුව තමයි සස කියන ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ උතුම් ජාතක කතාවෙන් තමයි ධර්ම කාරණා ටිකක් අද සාකච්ඡා කරමු කියලා හිතුවේ. මහබෝසතාණන් වහන්සේ නියත විවරණයෙන් පස්සේ සමහර ආත්මවල තිරිසන් උප්පත්තියක් ලබනවා. උපදින්නේ නැති තැන් අතර අටමහා නිරය විශේෂයි. නියත විවරණයෙන් පස්සේ අටමහා නිරේ උපදින්නේ නැහැ. ඒ කියන්නේ මහා නිරේක උපදින්නේ නැහැ. ඔසුපත් නිරේවල උපදිනවා. ඒ සුළුපටු දුකක් නෙමෙයි තියෙන්නේ. එවන් නිරේවල් වල උපදිනවා. තවත් නූපදින තැන් කීපයක් පැහැදිලි කරනවා. പ്രേත ලෝකෙ උපදින්නේ නැහැ. අසුර ලෝකෙ උපදින්නේ නැහැ. ස්ත්‍රී භාවයක උපදින්නේ නැහැ. මෙහෙම පැහැදිලි කරන කරුණු තියෙනවා. එහෙනම් තිරිසන් ආත්මික උපදින්නේ මොන හේතුව නිසාද? නැත්නම් සමහර වෙලාවට අපි සඳහන් කරනවා සීලය කෙනෙක් උපදින තැන තීරණය කරනවා, දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. එතකොට බෝසතාණන් වහන්සේ තිරිසන් ආත්මයක ඉපදුනේ සිල් මදි වුණාද සංසාරේ කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි කියලා සඳහන් කරනවා. මේ තිරිසන්ගත සත්වයන්ට අනුග්‍රහ පිණිස තමයි තිරිසන් අපායේ උපදින්නේ. එතු පින් මදි නිසා එහෙම නෙමෙයි. සිල් නැති නිසා එහෙමත් නෙමෙයි. අනුග්‍රහ පිණිස. ඉතින් එහෙම තිරිසන් සත්තුන්ට අනුග්‍රහ පිණිස තිරිසන් අපායේ උපදින කාලයක තමයි මේ සස පණ්ඩිතයෝ වෙලා ඉපදුනේ. හාවෙක් වෙලා ඉපදුනා. ආත්මයේ තිරිසන් නමුත් සිහිය ප්‍රඥාවේ අඩුවක් නැහැ. පින්නතුනි, මේ කාලේ මේ
සස පණ්ඩිතයන්ට හිටිය යාළුවෝ 3 දෙනෙක්. මේ ජීවිත පවා දන් දුන්න හැටි කියන්න හදන්නේ. එයින් එක්කෙනෙක් දියකාවෙක්. ධර්මයේ සඳහන් කරන්නේ මස් කාවෙක් කියලා. අනිත් එක්කෙනා හිවලෙක්. අනිත් එක්කෙනා වඳුරේ. මේ යාළුවෝ 3 දෙනා නිතරම තමන් එක්කම ඉන්නවා. බෝසතාණන් වහන්සේ මේ යාළුවන්ට නිතරම අවවාද කරනවා. නිතරම අනුශාසනා කරනවා. මෙන්න මෙහෙමයි කටයුතු කරන්න ඕන කියලා. එක දවසක් සස පණ්ඩිතයෝ රාත්‍රී කාලේ අහස දිහා බලනකොට දැක්කා පූර්ණ චන්ද්‍රයා සම්පූර්ණ වෙමින් පවතිනවා. හඳ සම්පූර්ණ වෙන්නේ 15කට. ඒ නිසා තීරණය කළා එහෙනම් හෙට 15ක. එහෙනම් ඉතින් සිල් ගන්න වටිනවා. තමන්ගේ යාළුවෝ 3 දෙනාට කතා කළා. ඒ ඇයිට කීවා හෙට 15ක හැමෝම සිල් ගන්න ඕනේ. කල්තියන් කෑමට යමක් හොයාගෙන සිල් සමාදන් වෙන්න කියලා කීවා. ඒ අවවාදේ පිහිටලා මස්කාව ගියා ගඟට. ගිහිල්ලා ගඟේ වැල්ලේ ඇවිදගෙන යනවා. මාළු අල්ලන මිනිහෙක් රේමත්සියෝ 7 දෙනෙක් අල්ලලා වැලක ගැට ගහලා වැලියට හංගලා පල්ලහැට ගිහිල්ලා මාළු බාන්න. මස්කාව වැල්ල දිගේ ඇවිදගෙන එනකොට මාළු වල පිලි ගඳ දැනුණා. ටිකක් කාරලා බලහම මාළු වැල තියෙනවා. වැලෙන් හප්පලා ඇදලා ගත්තා. 3 වතාවක් අයිතිකාරයාට අඬ ගැහුවා. මේ මාළු වැලට අයිතිකාරයෙක් ඉන්නවද කියලා ඇහුවා. කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. එහෙමනම් හිමියෙක් නැති වස්තුවක්. එහෙම දෙයක් ගත්තා කියලා කවදාවත් හොරකමක් වෙන්නේ නැහැ. පින්නතුනේ සිල් රකින්න දැනගන්න ඕනේ. තමන් රැකිය යුතු සිල්පද ප්‍රමාණය සහ ඒ සිල්පද බිඳෙන හැටි දන්නේ නැත්නම් අපිට සිල් රකින්න බෑනේ. එහෙනම් සිල් රකින්න මනාව දැනගෙන ඉන්න ඕනේ. දැන් මේගොල්ලෝ මේ දානේ හොයාගෙන යන්නේ අකුසලයේ නොවන විදිහට. ඒකයි අඬ ගහලා බැලුවා අයිතිකාරයෙක් නැහැ. හොර හිත නැහැ. හැම තැනටම හිත ප්‍රධානයිනේ. එහෙනම් හොර හිත නැහැ. මාළු වැල අරගෙන ගියා. හිවලත් දැන් මොනවා හරි කෑමට හොයනවා. හිවල ඇවිදගෙන යනකොට හේනක් තිබුණා. හේනෙත් ඇවිදගෙන යනකොට පැලක් තිබුණා. හිවල පැලට ගිහිල්ලා වටපිට බලනකොට පැලේ ඊයේ රෑට හිටපු කෙනා අනුභව කරලා ඉතුරු කෑම වගේ තිබ්බා. එතන කිරි මුට්ටියක් තිබුණා. පුලුස්සපු කරවලයෝ දෙන්නෙක් හිටියා. තලගොයි මාංශයක් තිබුණා. කිරි මුට්ටිය එල්ලගෙන යන්න ලණුවක් දාලා කාදුවක් හදලා තිබ්බා. නරියා ඒ කාදුවට ඇතුලෙන් ඔළුව දාලා කිරි මුට්ටිය බෙල්ලට දාගත්තා. කරවලයෝ තලගොයි මසුයි කටින් හපාගත්තා. අයිතිකාරයෙක් නැහැ. තමන්ගේ වාසස්ථානයට ගිහිල්ලා මේ ටික තියලා සිල් සමාදන් වුණා. වඳුරා අඹගස් දිගේ කැලෑවේ පැනගෙන යනකොට හොඳට ඉදුණ ලොකු අඹ ගෙඩියක් දැකලා ඒක ගෙනහිල්ලා ළඟින් තියාගත්තා. මොකටද මේ සිල් අරගෙන දවල්ට ආහාරයට. දැන් යාළුවෝ 3 දෙනාම ආහාරයක් හොයාගෙන ඉවරයි. සස පණ්ඩිතයෝ උදේ පාන්දරම සිල් අරගෙන කල්පනා කරනවා බැරි වෙලාවත් අද දවසේ කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා කන්න මොනවා හරි ඉල්ලුවොත් මොනවද දෙන්නේ? හාව කන්නේ තනකොළ. තනකොළ දෙන එකේ තේරුමක් නෑ. මිනිහෙක් ආවොත් මම මොනවද දෙන්නේ?
ආං එහෙම හිත හිත ඉන්නකොට සස පණ්ඩිතයන්ට වැටහෙනවා මම මෙදා අරුම පුදුම දානයක් දෙන්න ඕන කියලා. මොකද මේ අරුම පුදුම දානයක් කියලා කිව්වේ. සාමාන්‍යයෙන් ලෝකෙ කෙනෙක් දෙන්නේ නැති දානයක් මන් දෙනවා. මම මගේ ශරීර මාංශය දන් දෙනවා මයි අද කවුරු හරි දානෙ ඉල්ලගෙන ඇවිල්ලා දන් දුන්නොත් සිල් රකින්නවා කියලා කීවොත් මම ශරීර මාංශය දෙනවමයි. පින්නතුනි ආන්ගේ සිතුවිල්ල ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනය රත් කරන්න තරම් හේතු වුණා. අපි නම් කතාව අහගෙන ඉන්නවා විතරනේ. ශරීර මාංශය දන් දෙනවා කියලා අදිෂ්ඨාන කරනකොට අපේ පින්නතුන් ටිකක් හිතලා බලන්න අපිට මුළු ජීවිත කාලෙම මේක ඔස්සේ හිත මෙහෙයුවත් මේ ඇඟමස් දන් දෙන්න පුළුවන් වෙයිද කියලා. ඒ තරම් ගැඹුරු තැනක් මේ කතා කරන්නේ. ඒකයි ශක්‍ර දේවේන්ද්‍රයන්ට පවා දැනෙන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයෝ කල්පනා කළා මහ සත්වයෝ දාන පාරමිතාව අධිෂ්ඨාන කරනවා. මම යන්න ඕනේ ඔය හිතුවට දෙන්නමද කියලා බලන්න. එහෙම හිතලා ඉස්සරලම ගියා දියකාව ළඟ. දියකාව ඇහුවා බ්‍රාහ්මණේ කොහෙද යන්නේ? අද පසළොස්වක පොය බව දන්නේ නැද්ද? අද සිල් ගන්න ඕන නේද කියලා ඇහුවා. දැන් බලන්නකො මිනිහෙකුගෙන් අහන කතාව. පසළොස්වක පොයට සිල් ගන්නව නේද කියලා අහනවා. මේ සත්තු තුන්දෙනා මෙහෙමයි. ඒ කියන්නේ මිනිස්සුන්ට පසළොස්වක එළඹෙන්නේ ඇයි? ආධ්‍යාත්මික ගුණ ජීවිතයේ දියුණු කර ගැනීම සඳහාමයි මාසෙකට එක දවසයි. සමහරලාට මාසෙටම දවස් 29ක් මාසෙටම දවස් 30ක් අපි වැඩ කරනවා. මාසෙකට දවස් එකක් තමන් වෙනුවෙන් කැප කරගන්න බැරිද? තමන්ගේ නිවන වෙනුවෙන් කැප කරන්න බැරිද? මාසෙකට දවස් එකක්. එහෙම හිතල බලහම අපිට අපි ගැන හුඟ දේවල් වැටහෙනවා. දැන් සස පණ්ඩිතයෝ තමන්ගේ යාළුවන්ට උපදෙස් දීලා තියෙන හැටියට ඒගොල්ලෝ කෑමට මොනවා හරි හොයාගෙන සීලෙහි පිහිටලා ඉන්නවා. අර බ්‍රාහ්මණයා හිවල ළඟට ගියහම හිවලත් අර කතාවම තමයි ඇහුවේ. පොය දවසේ ඇවිද ඇවිද ඉන්නේ සිල් ගන්න බෑද කියලා ඇහුවා. මටත් කෑමට මොනවා හරි ලැබුණොත් මාත් සිල් ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ පෙන්නවා ඔතන කරවලියෝ දෙන්නෙක් ඉන්නවා. ඔතන මාංශයක් තියෙනවා. මෙතන කිරිමුට්ටියක් තියෙනවා. කැමති දෙයක් අරගෙන කැමති දෙයක් කාලා සිල් ගන්න කියලා කිව්වා. දැන් මේ සීලේ සම්බන්ධයෙන් කොච්චර උනන්දු කරනවද? ඊළඟට ගියා එහෙනම් තිබුණාවේ ඒසේම තිබුණාවේ. එහෙම කියලා යනවා වඳුර ළඟට. වඳුරත් බ්‍රාහ්මණයා දැකලා අහනවා පසළොස්වක දවසේ සිල් ගන්න කල්පනාවක් නැද්ද කියලා. බ්‍රාහ්මණයා කියනවා කෑමට දෙයක් මටත් තියෙනවා නම් මමත් සිල් ගන්නවාද කියලා. වඳුරා ඊට පස්සේ කල්පනා කළා මංගාව තියෙනවනේ දානයක් මං එක දෙනවා කියලා. ඒ අඹ ගෙඩිය දක්වලා කීවා මේ අඹ ගෙඩිය වළඳලා සිල් ගන්න කියලා. ඒ තරම්ම සීලේ උනන්දු කරවනවා. එයත් එහෙමම තබාවා කියලා මතක් කරලා යනවා සස පණ්ඩිතයෝ ගාවට. සස පණ්ඩිතයෝ බ්‍රාහ්මණයා දැකලා ගොඩක් සතුටු වෙලා ටිකක් කතා බහ කරලා බ්‍රාහ්මණයකින් අහනවා පසළොස්වක පොයට සිල් ගන්නේ නැද්ද කියලා. බ්‍රාහ්මණයා කියනවා කෑමට යමක් තිබුණොත් මාත් සිල් ගන්නවා කියලා. දැන් හාව හිතුවා හරි
දැන් කණ්ඩ දෙන්න කිසි දෙයක් නෑ. තනකොළ දිල වැඩක් නෑ. ඒත් එක්කම අරමුණු වුණා අද මම දෙනවා අරුම පුදුම දානයක්. මොහු සිල් ගන්නවනං අද මොහුට මං මගේ ශරීර මාංසය දෙනවා කියලා හිතුවා. එක තමයි දානි. මේක නිසාම තමයි ශක්‍ර දේවේන්ද්‍රයෝ ආවි. පිනතුනි ශරීර මාංශ දෙනවා කියලා සඳහන් කරහම අර බ්‍රාහ්මණය කියනවා හොඳයි කොහොමද දෙන්නේ? සස පණ්ඩිතයෝ කියනවා යන්ඩ මහ ගිනි මැලයක් දල්වලා එන්ඩ. ගිනි මැලය දල්වලා ගිනි දැල් නගින් නැතිකොට දුමාරය නැතිකොට මට කියන්ට. දැන් ගින්දරේ එහෙම අවස්ථා තියෙනවද? පිණිසන එහෙම අවස්ථාවක් තියෙනවා. තනිකරම අඟුරු විතරක් තියෙනකොට. දුමක් නෑ ගිනි දැලුත් නෑ නමුත් ගින්දර තියෙනවා. ආං එහෙම වෙලාවට එල්ල මට කියන්න කීවා. පින්නතුනේ ඊට පස්සේ මේ බ්‍රාහ්මණය විසින් දරකොටන් ගෙනල්ල දාලා විශාල ගිනිමැලයක් හදල කොටන් ඇවුලුනාට පස්සේ හොන්දට අඟුරු බැහැලයි තියෙන්නේ. දිලිසෙනවා හුළඟට. ඇවිල්ල කිව හරි දැන් අඟුරු බැහැල තියෙන්නේ. සස පණ්ඩිතයෝ ළඟට ගියා. කල්පනා කළා ලොවතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මගේ දාන පාරමිතාව එක පියවරක් අද යළි පූරණය කරන්නයි යන්නේ. මා මේ සිද්ධ කරගන්න උතුම් කුසලය සර්වඥතා ඥානය සඳහාම හේතුවේවා. එහෙම අධිෂ්ඨාන කරලා පිනතුනී සස පණ්ඩිතයෝ බ්‍රාහ්මණයට කියනවා මම දැන් මේ ගිනිගොඩට පනිනවා. කරවුන හම කැමතිනම් කරවුන හම කණ්ඩ. තැම්බුන හම කැමතිනම් තැම්බුන හම කණ්ඩ. එහෙම සඳහන් කරලා අධිෂ්ඨාන කරනවා මගේ ඇඟ ආශ්‍රය කරගෙන ජීවත්වෙන පරපෝෂිතයෝ ගොඩක් ඉන්නවා. කිනිතුලෝ ඉන්නවා මැක්කෝ ඉන්නවා මේ වගේ අය. ආංගේක හින්දා ගිනිගොඩ දිහා බලාගෙන තුන් වතාවක් ශරීරය ගසල දැම්ම කියල කියනවා. ඒ ඇගේ එහෙම සත්තු ඉන්නවන ඉවත් වෙලා යන්න කියලා. ගිනිගොඩ ළඟට ගිහිල්ල සර්වඥතා ඥානය අධිෂ්ඨාන කරලා අර මහා අඟුරු ගොඩට පැන්න. කරන්න පුළුවන් වැඩක් දේක. ඒකයි මෙතන වටිනකම තියෙන්නේ කතාව අහගෙන ඉන්න පුළුවන්. නමුත් මේ තැන්ගොල නතර වෙලා හිතන්ඩුවන. ඒ වැඩේ කරන්න පුළුවන්ද සාමාන්‍ය කෙනෙකුට කියලා. පින්නතුනී ඒ ගිනි අඟුරු මැලේ ඇතුළට පැන්නට පිච්චෙන්නේ නෑ. හරියට නිකං වලාකුලක් ඇතුළට ගියාවාගේ. පුදුම සිසිලසක්. රෝම කූපයක්වත් දවන්නේ නෑ. සෑහෙන වෙලාවක් හිටිය දැම්පිච්චෙයි දැම්පිච්චෙයි කියලා. පිච්චෙන්නේ. ආපහු හැරිලා බ්‍රාහ්මණයගෙන් අහනවා. ඔබ දල්ලපු ගින්න මාව පුළුස්සන්ඩ තරං සමත් නෑනි කියලා. එම සඳහන් කරලා බ්‍රාහ්මණයගෙන් අහනවා ඇයි මේ ගින්න මාව පුළුස්සන් නැත්තේ ඇයි කියලා. බ්‍රාහ්මණය කියනවා සස පණ්ඩිතයිනි. මම ඔබේ මස්කණ්ඩාපු බමුණෙක් නෙමෙයි. මම තමයි දෙදෙව්ලෝකයට අධිපති සක්‍ර දේවේන්ද්‍රය. ඇයි මෙතෙන්ට ආවේ. ඔබ උදේ කල්පනා කලා නේද අද දානයක් ඉල්ලගෙන කෙනෙක් අවුත් ඇඟමස් නමුත් දෙනවා කියලා. ඇත්තට මෙහෙම හිතුවේ දෙන්නමද කියල මම මේ බලන්ඩයියාව. බලන්ඩ වටිනෝනි පින්නතුනි. අපි මේ ලෝකෙ කී දෙනෙකුට කීයක් දේවල් දෙන්නම් කියලා නොදී ඉඳල තියෙනවද. පොරොන්දු කොයි තරම් කඩ කරලා තියෙනවාද. මොන තරම් පොරොංගු උල්ලංඝනය කරලා තියෙනවාද. අපි දෙන්නම් කියපු හැමදේම දීල නෑ. නොදීම බැරිහින්ද දුන්න නම් මිසා.
නමුත් මෙතන සඳහන් කරන්නේ දෙන්නම් කියල කීවොත් දෙන මමයි. සක්‍ර දේවේන්ද්‍රයෝ මමයි කියල සඳහන් කළන්නේ. ආං ඒ වෙලා තමයි යහන්නේ සක්‍ර දේවේන්ද්‍රය නුඹ හිතුවද මම දෙන්න නැතිවෙයි කියලා. එහෙම කතා දෙකක් මංගාවනෑ. යමෙක් යමක් දෙන්නම් කියලා පස්සෙ කියනවනං බෑ කියලා. ඒ මිනිහ තරම් පව්කාරයෙක් මේ ලෝකෙ නෑ කියල සඳහන් කරනවා. ඉළඟට සඳහන් කළා යමෙක් යමක් දෙන්නම් කියලා පස්සෙ බෑ කියනවනම්. බිම වැටිල තියෙන උගුල අරගෙන තවා විසින්ම බෙල්ලට දාගත්තවාගේ වැඩක් කියලා. ඒ තරම්ම මේ වචන ධර්මය ගරු කරලා තියෙනවා. දෙන්නම් කීවොත් දෙන්න මෝනෑ. ගන්නන් කීවොත් ගණ්ඩ මෝනේ. ඒකයි එහෙම සඳහන් කරන්නේ. බ්‍රාහ්මණයට සඳහන් කරන මම එහෙමයි බ්‍රාහ්මණය කියනම සක්‍ර දේවීන්ද්‍රයනි. තමන්ගේ අත ගිනි අගුරු මැලේ ඇතුළට යවල සස පණ්ඩිතයෝ දෝතිම්ම අරගත්තා. කොහොමත් තෙරිසං ආත්මී විවිධ තනකොළ තමන්ගේ ආනු භාවයෙන් එකතු කරලා යහනා හැදුන කියල සඳහන් කරනු. හාවට සැතපෙන්ඩ යහන් හදලා. අන්තිමට සක්‍ර දේවේන්ද්‍රයෝ කල්පනා කරනවා දානය ලෝකයේ කොයි තරං උතුම්ද දානය ලෝකයේ කොයි තරං ශ්‍රේෂ්ඨද සත්වයාගේ සසර දානයෙන් මොනතරං සුවපත් කරනවද බුද්ධෝත් පාද කාලයකත් අබුද්ධෝත් පාද කාලයකත් දානය ලෝකෙ වැජ බෙන්ඩෝනේ. දානය මිනිස් සිත්වලින් පහව නොයන්ඩෝනේ. ආං එවන් වූ දානය බුද්ධෝත් පාද අබුද්ධෝත් පාද ඕනෑම කාලයක වටහවලා දන් දෙව්වන්ඩ කල්පස්ථායි සලකුණක් මම තියන්ඩෝන කියලා. ඇයි මේ කල්පස්ථායි සලකුණක් කියල කියන්නේ. කල්පයේ තියෙන තුරු ඒ සටහන තියෙනවා. එහෙම සටහනක් තියන්න ඕනෑ මොකක් වෙනුවෙන්ද දානය වෙනුවෙන්. කොහෙද මේ සටහන තියන්නේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහ විශාල පර්වතයක් තමන්ගේ දෝතට අරගෙන එක මිරිකුවා. ආංහෙම මිරිකනකොට පර්වතයාගේ ඉස්ම අතට එකතු වුණා. අපි පළතුරු ගෙඩියක් වගේ අරන් එහෙම තද කළු එක පොඩි වෙලා ඒ ඉස්ම අතට එනවා වගේ පර්වතය තියල අතින් අරම් මිරිකනකොට එහි ඉස්ම ටික අතටාව. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හඳ මඩල මත ආංගේ පර්වත රසය තැවරුවා. තවරලා චන්ද්‍ර මණ්ඩලයේ මතුපිට හාවෙකුගේ රූපයක් සෙත්තම් කෙරුවා. කල්පය පවතිනතුරු හඳ තියෙනවා. අබුද්ධෝත් පාද කාලී පවා හඳ දකින ප්‍රඥාවන්තයට වැටහෙනවා මේ සසල අපේ මොකක්ද කියන්නේ කියලා. ඒ සසල අපින් මොකක් ගැනද කියන්නේ දානය ගැන. ඒකයි කල්පස්ථායි සටහන සඳහන් කරනවා හඳට හම්බුනා ලස්සන නම අපි නොදන්න ධර්මය කියන හරි ලස්සන නමක් තියෙනවා හඳට. ඒ තමයි ශෂී කියල කියනවා. සස පණ්ඩිතයෝ සඳහන් කරනවා චන්ද්‍ර මණ්ඩලයට ශෂී කියල නම තිබ්බෙත් මම. එහෙම සඳහන් කරන්නේ ජයදිස ජාතකයේදී. අලින සත්තු කුමාරය තමයි පෝරිසාදයට කියන්නේ චන්ද්‍ර මණ්ඩලයට සසල අපේ දුන්නේ මම. චන්ද්‍ර මණ්ඩලයට ශෂී කියන ලස්සන නම දුන්නේ මම. දැනගණ්ඩ පෝරිසාදය ඒ දානය පිළිබඳව කරුණයි.
මට එදා සක්‍ර දේවේන්ද්‍රයෝ මාව පරීක්ෂා කරන වෙලාවෙත් ඔහුටත් මාව හඳුනගන්න බැරි වුණහම පෝරිසාදය මනුස්ස ජීවිතය ඉපදිච්ච මම හඳුනන්ඩ ඔබට කොහොමද පුළුවන් වෙන්නේ කියලා හැවි. එවන සස ජාතිකයෙන් පැහැදිලි කරනවා දානය ශරීර මාන්සේ පවා දන්දීල තියෙනවා කියලා. එහෙම සඳහන් කරලා තමයි භාගිතුන් වහන්සේ දානය ආශ්චර්ය ලෝකයට ගෙනල් පැහැදිලි කරන්න. දානය පණ්ඩිතයන්ගේ වැඩ. දානය සත්පුරුෂයන්ගේ ක්‍රියාව. දානයේ ඥානවන්තයන්ගේ ක්‍රියාව. දානයයි සීලයයි එක ළඟ දේශනා වෙලා තියෙන එකයි. උපතට හේතු වෙන කරුණයි ඉපදුනහම ලැබෙන්න ඕන දේවලුයි එක ළඟින්ම පෙන්නලයි තියෙන්නේ. දානය සහ සීලය. පිනතුනි මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ එදා සැවැත් නුවර දන් දුන්න අර තරුණයාට මේ විදිහට පැහැදිලි කරලා දානය උතුම් බව තහවුරු කරලා දේශනාවක් කරනවා. චරියා පිටක අත්ත කතාවේ මහබෝසතාණන් වහන්සේගේ මහ ගුණය මේ ජාතක කතාව යටතේ විශේෂයෙන් පැහැදිලි කරන්න කියලා කරුණු දක්වනවා. ඒ මහ ගුණේ පැහැදිලි කරන්න කරුණු දක්වනකොට මේ අට කතාවේ සඳහන් කරනවා සුදුසු පරිදි මේ කාරණාව පැහැදිලි කරන්න කියලා තිරිසන් උපතක් ඇතත් කුසල ධර්මයන් අකුසල ධර්මයන් මනාව වැටහි. ඒක බෝසත් චරිතයේ විශේෂ ගුණයක්. තිරිසන් ආත්මය ඉපදිලත් කුසල් අකුසල් වැටහෙනවා. සස පණ්ඩිතයන්ට එක වැටහිලා තමන්ගේ යාළුවන්ට පව් කරන්න දුන්නේ නෑ. හැම තැනම යාළුවෝ ටික පවෙන් රැක්ක විශේෂිත දවසට ඔවුන් ලව්වා සිල් රැක්කෙව්වා දන් දෙව්වා. තිරිසං ආත්ම ඉපදිච්ච තව භවයන් ඒ තමයි මච්ච ජාතකයේ. මත්සයෙක් වෙලා ඉපදිලා සත්‍ය ක්‍රියාවක් කළා. මච්චරාජ පිරිත කියල පිරිතක් අපි කියනවා. අපි පිරිත් පොත්වල අවසානය තියෙනවා මච්චරාජ පිරිත. මහා බෝසතාණන් වහන්සේ මාළුවෙක් වෙලා ඉපදිලා. ඉන්න විල හිඳිලා සහෝදර මත්ස්‍යයන්ට හරියට කරදරයි. උකුස්සන්ගෙන් කපුටන්ගෙන් තවත් නොයෙක් කුරුල්ලන්ගෙන් කරදරයි. මහා බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න විල හරියට නිකං කොක්කු ආදී පක්ෂීන්ට ආහාර නිධානයක් වගේ. වතුර නෑ මත්ස්‍යයෝ විතරයි හරි පහසුවෙන් අල්ලගන්නවා. මඩ යට ගිහිල්ල ඉන්න මත්ස්‍යයන්ට අර දිග හොටෙන් යකඩ උලෙන් ඇන්නවාගේ ඇනල විශාල මත්ස්‍යයෝ ගොඩට අරගෙන දඟලද්දිින් ඇඟමස් කඩ කඩා කනවා. එතකොට ඥාති වර්ගයට වෙලා තියෙන ලොකු විපත. ආං ඒක නිසා සත්‍යක්‍රියාවක් කළා. මම මේ මත්ස්‍ය ජාතියේ ඉපදිච්ච දවසිඳලා අද දැන් මේ මොහොත වෙනකම්. මම කිසිම සතෙකුගේ දිවිතොර කරල නෑ. ලොකු මාළුන්ගේ ආහාරයේ පොඩි මාළු. නමුත් කවදාවත්ම මත්සේක් ආහාරයට අරගෙන නෑ. ඒ බව සත්‍යයි වහාම වැහි ලැබේවා කියලා දිෂ්ඨාන කළා. ඒ කාරණාවත් සක්‍ර දේවේන්ද්‍රයන්ට දැනිලා විශේෂයෙන් වලාහක දෙවියන්ට කතා කරලා කියනවා. බෝසතාණන් වහන්සේ වලාහක දෙවියන්ට කතා කරනවා. මම කවදාවත් ප්‍රාණඝාත නොකළ බව සත්‍යයි එම්බා පජ්ජුන්න දෙවියනී වහාම ධාරානිපාත වැහි වැටෙන්ඩ සලස්වන්ඩ කියලා. සඳහන් කරන වලා පටල දෙකක්. දෙපසින් ඇදගත්ත වැහි වලාහක දෙවියෝ ඒ වලා පටල පොරෝගන ගමන් කලා කියලා. ගොරව ගොරෝ ධාරානිපාත වැහි වැක් කෙරෙනවා.
විල සම්පූර්ණයෙන් ජලයෙන් පිරුණ. කොක්කු උකුසු ආදීන්ගේ ආහාර නිධානය ඔවුන්ට අහිමි වුණා. නමුත් තමන්ගේ සහෝදර මත්ස්‍යයන්ගේ ජීවිතය ආරක්ෂා වුණා. මේ කාරණාවෙන් පැහැදිලි කරනවා තිරිසං ආත්මය ඉපදිලා නමුත් මනාව සිල් ආරක්ෂා කරපු නිසා කොච්චර දේවල් කලාද කියලා. සීලයේ ගරු බව දක්වනවා. ඊළඟට පිනතුරි සඳහන් කරනවා ධර්මයත් සීලයත් දානයත් කොයි තරන්නන් අගේ කලාද. තමන්ගේ මිතුරන්ට සීලය ගැන හැම වෙලාම උපදෙස් දෙනවා. එදත් සඳහන් කළේ සිල් රකින්ඩ සිල් මත පිහිටලා දානෙකුත් දීගන්න කියලා. පසළොස්වක දවසේ. පිනතුනි දානය හරි වටිනවා. සිල් සහිතව දන් දෙන එක තමයි හොඳටම වටින්නේ. සිල් නැතුව දන් දුන්නොත් මොනවා වෙනවද. ඒත් දානයේ ආනිසංසය තියෙනවා. නමුත් සිල් නැති හින්ද සඳහන් කරනවා සුනකයෝ වෙලා ඉපදෙනවා කියලා. සිල් නැතුව දන්දීලා. අස්සයෝ වෙලා ඉපදෙනවා. ඇත්තු වෙලා උපදිනවා. ගොන්නු වෙලා උපදිනවා. මේවාගේ උපදින ආත්ම පැහැදිලි කරනවා. සිල් නැතුව දන්දීලා. එතර අපිත් දන්දීල තියෙනවා හරියට. ටිකක් හිතල බලන්ඩෝ නෑ සිල් ඇතුව දුන්නද සිල් නැතුව දුන්නද කියලා. හැබැයි මොන ආත්මයක ඉපදුනත් ඉතාම සැපයි ජීවිතේ. බානක සමහර සුනකයෝ මිනිස්සු සැපවිඳිනවට වඩා සැපවිඳින සුනකයෝ කොච්චර ඉන්නවාද. සමහර අයට වාහන පවාතියනවා. විදේශ රටවලට ගිය හමනං ඒ බව හොඳටම පේනවා. සාමාන්‍යයෙන් වාහන 10ක් 15ක් 20ක් යනකොට සුනකයෙකුගේ වාහනයකුත් යනවා. ඉස්සර ආසනයේ වාඩි වෙලා ඉස්සරහ වීදුරු කවුළු ඇරලා ඒගොල්ලෝ රණ්ඩු වෙවි යනවා. තමන්ගේ ජාතියේ තව එක්කෙනෙක් තව වාහනයක අනිත් පාරේ යනවා. ඉතින් දෙන්න බුරා ගන්නවා. අපිට වඩා සැප විඳිනවා. නමුත් කවුද මේ සිල් නැතුව දන් දීලා? බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි සූත්‍රයක හොඳට පැහැදිලි කරනවා. සිල් නැතුව දන් දීලා මොකද වෙන්නේ කියලා. එහෙනම් මහ බෝසතාණන් වහන්සේ මෙතන මිතුරන්ට දැනුම් දීලා තියෙනවා සිල් අරගෙන දන් දෙන්න කියලා. මොකද සිල් නැති නිසා තිරිසන් වෙනවා. නමුත් දන් දුන්න නිසා සැප ලැබෙනවා. ඇත්තු වෙලා ඉපදෙනවා කියලා කියම රජ්ජුරුවන්ගේ මංගල හස්තිය වගේ කියලා කියන්නේ. බිමට බුමුතුරුණු වෙලලා තියෙන්නේ. උඩට සුවඳ මල්වලින් වියම් බැඳලා තියෙන්නේ. පහන් දල්වලයි තියෙන්නේ. මනාස් සුවඳවත් වූ සුවඳින් ඒ ඇතා නිතර සුවඳවත් කරනවා. සැප විඳින ඇත්තු. අස්සයොත් එහෙමයි. සමහර වෙලාවට සමහර රටවල් වල අස්සයෝ ජීවත් වෙන මඩුව ඒවට මඩු කියන්න බෑ. එවන් තැන් හරියට අපේ රටේ තියෙන උසස්ම පන්නේ ආපන ශාලාවාගේ. ඔය මැද පෙරදිග අස්සයෝ ජීවත් වෙන තැන්. එංගලන්තේ වගේ රේස් දුවන්න පාවිච්චි කරන අස්සයෝ සසර කොච්චර දන් දීලා ඇති. ඒ තරම්ම සැපයි. පින්නතිනි මොන තරම් සැප ලැබුණත් වැඩක් තියෙනවද? ජීවිතය තිරිසන්. ඒක නිසා යම් සීලයක පිහිටලා දෙන දානයක් වෙද්ද ඒක ඉතාම උත්තරීතරයි. එහෙනම් මහා බෝසතාණන් වහන්සේ තිරිසන් වෙලත් තමන්ගේ මිත්‍රයන්ට දන් දෙන හැටි ඉගැන්වුවා. සිල් රකින්න හැටි ඉගැන්වුවා. මිනිස් සම්පත් ලබන හැටි දේශනා කොට වදාලා. පුණ්‍ය කර්මයන්හි ආනිසංස දක්වලා සතුටු කරවලා සමාදන් කිරීවා. එනිසා තිරිසං ආත්මෙත් හරි ශ්‍රේෂ්ඨයි. සත්පුරුෂයි කල්්‍යාන මිත්‍රයි. එමනං මේ කරුණු දක්වලා ධර්ම දේශනාව කරහම සැවැත් නුවරාර තරුණයා බොහෝම සතුටට පත් වුණා. දානය ලෝකයේ
කොච්චර විශිෂ්ටද. හඳ මඩල දැකලා අබුද්ධෝත් පාද කාලීත් මිනිස්සු දන්දෙයි කියලා හිතල තමයි ඒ සලකුණ එතන තියල තියෙන. වර්තමානය ඒ සම්බන්ධයෙන් නොයෙක් කතා තියෙනවා. සසල අපේ ගැන. නමුත් මේ ජාතක කතාව කවුද අපට කියල දෙන්නේ බුදුරජාණන් වහන්සේනි. එතකොට බුදුරජාණන් වහන්සේ බොරු කියනවාද. කෙලෙස් කියන පාටක්වත් නෑ. එනම් අපේ ශ්‍රද්ධාව තියෙන් ඕනෙ කොතනද කවුරු මොනවා කිව්වත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සසල අපේ එතන තිබ්බේ කවුද කියලා. පිනතුන මේ කරුණ නමුත් සැක කරනවනන් අපිට කවුරු ගැනද සැක බුදුරජාණන් වහන්ස ගැන. ඒ ගැන සැකයි කියල කියන්නේ තාමත් තිසරණය අහිමි කියන එකයි. න විද්‍යාවන්ට බෑ බුද්ධ වචන වෙනස් කරන්නට. විද්‍යාව කියල කියන්නේ බුදු දහමි වචනය. විද්‍යා උදපාදි කියල භාග්‍යතුන් වහස තමයි මංගල ධර්ම දේශනාවදි මුලින්ම දේශනා කළේ. බුද්ධාගමින් අරගත්ත විද්‍යාවක් කියන වචනය අද බටහිර විද්‍යාව බවට පත්වෙලා තිබුණට ඒ විද්‍යාවෙන් කවදාවත් දහම සංසන්ධනය කරන්න බෑ. එනිසා තිසරණය ආරක්ෂා කර ගණ්ඩත් අපිට හොඳ ප්‍රඥාවක් තියෙන් ඕන කියල හිතින් නැතකොට. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා එදත් අදත් හෙටත් දානය ලෝකයේ ශ්‍රේෂ්ඨ නිසා යමෙක් ඉල්ලන්නේද සුළු දෙයක් නමුත් දෙන්න කියල කියන්නේ. සුළු දෙයක් නමුත් දෙන්න. ඒක ඉතාමුතු. සමහර තැනක දිව්‍යාංගනාව මහමුගලන් මහරහතන් වහන්සේට සඳහන් කළේ දෙව්ලවාවි කැකිරි ගෙඩියක් පූජ කරලා කියලා. දෙව්ලවාවි තිඹිරි ගෙඩියක් පූජා කරලා කියලා. අන්තිම ජීවිතයේ කැකිරි තිඹිරි පූජා කලාට පෙරජීවිතවල සිලුයි දනුයි හොඳට දීලා සසර කරපු මනා පුරුද්දක් තියෙනවා. අපි දෙන දේ නෙමෙයි පින්නතුනි වටින්නේ. දෙන වෙලාවේ හදාගන්න හිත ආන්ගේ හිත හදාගණ්ඩ සෑහෙන කාලයක් පුරුදු කරන්න සිද්ධ වෙනවා. අපි උත්සාහ කරමු ලැබිච්ච අවස්ථාවෙන් දානයයි සීලයයි මනාව ප්‍රගුණ කරන්න. එතකොට උපත සහ ඉපදුනාට පස්සේ ලැබෙන දේ පිරිසිදු වෙනවා. දුකක් නැතුව ජීවත්තෙන්ට ලැබෙනවා. එතකොට පින් කරන්න පහසුයි කැමති විදිහට දෙන්න ලේසි බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතය හරි උතුම්. ඒ උතුම් ජීවිතයට මනා සාධහරණයක් ඉෂ්ට කරන්න තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු.